අයිබෝන් සුබ දවසක් වේවා සියලුම දෙනාට. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වාණිජ බැංකු ණය නැවීමේ ක්‍රියාවලිය. නැත්නම් වාණිජ බැංකු තැන්පතු ප්‍රසාරණය, ණය ප්‍රසාරණය කියලා කියනවා. ඉතින් මෙන්න මේ සම්බන්ධව තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට පෙර මම පොඩි මතක් කිරීමක් කරන්න ඕන. ළමයි 2021 වෙන්න පුළුවන්, 2022 වෙන්න පුළුවන්, 2023 උසස් පෙළ කරන ළමයි වෙන්න පුළුවන්. ඔබට මේ පාඩමේ අවශ්‍යතාවය ආවට පස්සේ ඔබ මේක නරඹනවා. එතකොට ඔබට තවමත් අපේ තියෙන ටෙලිග්‍රෑම් ගෲප් සඳහා සම්බන්ධ වෙලා නැත්නම් ඔබට පුළුවන් මේ වීඩියෝ එකේ පහළ තියෙන ලින්ක් එක. ඒ කියන්නේ මේ කමෙන්ට් සෙක්ෂන් එකේ නෙමෙයි, මේ වීඩියෝ එකේ ටොපික් එක ක්ලික් කරන්න. ටොපික් එක ක්ලික් කරලා පස්සේ අන්න එතන එනවා ලින්ක් ටික ඔබගේ උසස් පෙළ කරන වර්ෂය සඳහා තියෙන ටෙලිග්‍රෑම් ගෲප්ස්. මෙන්න මේ සඳහා ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. සම්බන්ධ වෙලා ආර්ථික විද්‍යාවට අදාළව තියෙන ඒ පාඩම් වලට අදාළ නිබන්ධන නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම ඒ පාඩම් වලට අදාළව සකස් කරන බහුවර්ණ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු ලබා දීමක් කරන්න පුළුවන්. මේවා සිරිසියක්ම නොමිලේ කිසිදු ගෙවීමකින් තොරව ඔබට මේ සඳහා සහභාගී වීමේ හැකියාව තියෙනවා. හරි. එහෙනම් අපි දැන් යමු අද දවසේ මාතෘකාව කතා කරන්න. වාණිජ බැංකු මුදල් මැවීම. right. පුතේ මුලින්ම අපි බලමු වාණිජ බැංකු මුදල් මැවීම කියන විෂය කොටස ඉගෙන ගන්න කලින් වාණිජ බැංකු මුදල් මැවීම කියන විෂය කොටස ඉගෙන ගන්න කලින් මොකද මේ වාණිජ බැංකුවක් කියන්නේ කියලා. වාණිජ බැංකුවක් කියන්නේ මම මෙතන වාණිජ බැංකුවේ සමස්ත නිර්වචනය නෙමෙයි, වාණිජ බැංකුවේ සමස්ත නිර්වචනය නෙමෙයි, දල අදහස. මේ ඉතිරි කිරීමේ බැංකු තියෙනවා, බලපත්‍රලාභී විශේෂිත බැංකු තියෙනවා, ඒ වගේම වාණිජ බැංකු තියෙනවා, වෙනත් මූල්‍ය සමාගම් තියෙනවා. ඒවා අතරින් මේ වාණිජ බැංකුව විශේෂ වෙන්නේ ඔබ දන්නවා ඉල්ලුම් තැන්පතු පවත්වාගෙන යන්න පුළුවන්. අපි ඉල්ලුම් තැන්පතු කියන්නේ ජංගම ගෙනු, කරන්ට් accounts, චෙක්පත් මගින් ගනුදෙනු කළ හැකි ගෙනු. අන්නේ චෙක්පත් මගින් ගනුදෙනු කළ හැකි ගෙනු පවත්වාගෙන යන්න පුළුවන් මේ වාණිජ බැංකුව වලට විතරයි. ඒ නිසා මේ වාණිජ බැංකුවකට විතරයි මුදල් මැවීම කරන්න පුළුවන්. right. ඊට පස්සේ මේ මුදල් මැවීම කියන්නේ මොකක්ද? මුදල් මැවීම යන්නේ අදහස් වන්නේ කොහොමද? පුතේ මුදල් මැවීම කියන්නේ මේ අර මැජික් එකක් කරනවා වගේම දෙයක් නෙමෙයි මෙතනදි වෙන්නේ. නැත්නම් මුදල් අච්චු ගන්න එකකුත් නෙමෙයි වෙන්නේ. අපි මේ පාඩම ඉගෙන ගන්න කලින් මුදල් පිළිබඳ හැඳින්වීමක් කරලා, මුදල් ඉල්ලුම ගැන කතා කරලා, ඊළඟට මුදල් සැපයීම ගැන කතා කරලා, ඊට පස්සේ වාණිජ බැංකු ගැන කතා කරලා, ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්යභාරය ගැන කතා කරලා, ශ්‍රී ලංකා මහ බැංකුව ගැන කතා කරලා තමයි මෙතනට එන්නේ. එතකොට කිව්වොත් මේ පාඩමේ අන්තිම කොටස. එතන මුදල් මැවීමේදී ඔයාලව ඉගෙන ගන්නදී මුදල් සැපයීම කියන කොටස යටතේ ලංකාවේ මුදල් සැපයීම ගණනය කරනකොට පාඩු මුදල් සැපයීම, පුළුල් මුදල් සැපයීම, ඒකාබද්ධ පුළුල් මුදල් සැපයීම, ඊට වඩා පුළුල් මුදල් සැපයීම නැත්නම් මූල්‍ය සමස්තය M1, M2, M2B සහ M4 ගණනය කරනවා. අන්න ඒක තමයි මුදල් මැවීම. ඇත්තටම අපි ආර්ථික අච්චු ගහන්නේ කාසියාවට පමණයි. නමුත් අපි මුදල් සැපයීම ගණනය කරනකොට M1 ගේ ඇතුලේ තිබුණා මහජනතාව නමින් වාණිජ බැංකුවල තියෙන ඉල්ලුම් තැන්පතු. අන්න ඉල්ලුම් තැන්පතු වැඩි කරන්න පුළුවන්. ඒතර අර මුදල් අච්චු ගහන ප්‍රමාණය වෙනසක් වෙන්නේ නැහැ. ආර්ථිකයේ මුදල් අච්චු ගහන ප්‍රමාණය තමයි තියෙන්නේ. නමුත් මේ ඉල්ලුම් තැන්පතු වැඩි වෙනකොට මුදල් සැපයීම වැඩි වෙනවා. ඔන්න ඔක තමයි අපි අදහස් කරන්නේ මුදල් මැවීමක් වෙනවා කියලා. නැත්නම් තැන්පතු ප්‍රසාරණයක් වෙනවා කියලා. නැත්නම් ණය මැවීමක් වෙනවා කියලා. නැත්නම් ණය ප්‍රසාරණයක් වෙනවා කියලා අදහස් කරන්නේ මේක. දැන් අපිට මේ දෙක සම්බන්ධ කරලා තමයි මේ මාතෘකාව හැදිලා තියෙන්නේ. එහෙනම් ඔබට පැහැදිලි යම් අවබෝධයක් තියෙනවා. මෙතනදී කතා කරන්නේ මේ කියන වාණිජ බැංකුවක්. චෙක්පත් මගින් ගනුදෙනු කරන වාණිජ බැංකුවක් කොහොමද මේ මුදල් මැවීම කරන්නේ කියලා. අපි බොහොම සරල උදාහරණයකින් මේ ගැන ඉගෙන ගමු. හිතන්න ආර්ථිකයක කාසියා නෝට්ටු තියෙනවා පුතේ. ආර්ථිකයක කාසියා නෝට්ටු තියෙනවා රුපියල් 30000.
මේ ආර්ථිකයේ කාසිය යනවලු තියෙන රුපියල් 30000ක්. ඊට පස්සේ එහෙනම් මේ ආර්ථිකයේ මුදල් සැපයීම දැන් කීයද කියලා බලන්න. මුදල් සැපයීමේ පෙර තත්ත්වය ගැන අපි කතා කරන්නේ. පෙර මුදල් ගෙවීමට වාණිජ බැංකුව වල පෙර තත්ත්වය. ඒතර මේ බැංකුවේ මුදල් සැපයීම බලන්න. මේ බැංකුවේ මුදල් සැපයීම සමන්විත වෙන්නේ මහජනතාව සතු කාසිය නෝට්ටු වලින්. මේක නිවැරදි විය යුතුයි. මහජනතාව සතු කාසිය නෝට්ටු. මහජනතාව සතු කාසිය නෝට්ටු රුපියල් 30000ක් තියෙනවා. එහෙනම් මුදල් සැපයීම ඒ කියන්නේ M1 මේ ආර්ථිකය තුල රුපියල් 30000. M1 මේ ආර්ථිකය රුපියල් 30000. දැන් මේ ආර්ථිකයේ මේ ආර්ථිකයේ තියෙන මුදල් වලින් රුපියල් 10000ක් ගෙනහිල්ලා මේ ආර්ථිකයේ පුද්ගලයේ වාණිජ බැංකුවක තැන්පත් කරනවා. අපි හිතමු මේ වල වාණිජ බැංකුව ඒකේ අපි මේකට කියනවා ශේෂ පත්‍රය කියලා කියනවා. වාණිජ බැංකුවේ ශේෂ පත්‍රය කියලා කලින් කිව්වා. ආර්ථික විද්‍යාවෙන් තවමත් එහෙම භාවිතා වෙනවා. නමුත් මේ ශේෂ පත්‍රය කියන එකට දැන් ගිණුම් කරන්නේදී භාවිතා කරන්නේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කියලා. ඒ නිසා මේකට ශේෂ පත්‍රය කිව්වත් කමක් නැහැ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය කිව්වත් කමක් නැහැ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. ඔන්න එහෙනම් වාණිජ බැංකුවේ ගිහිල්ලා අපි තැන්පත් කරනවා ඉල්ලුම් තැන්පතු නැත්නම් ජංගම කියනවා කරන්ට් account එකක් විදිහට අපි කියමු ඉල්ලුම් තැන්පතු කියලා. ඉල්ලුම් තැන්පතුවක් විදිහට රුපියල් 10000ක මුදලක් තැන්පත් කරනවා. රුපියල් 10000ක මුදලක් තැන්පත් කරනවා. දැන් මේ බැංකුවේ රුපියල් 10000ක් තැන්පත් කරාට පස්සේ මේ බැංකුවේ මුදල් තියෙන කියන්නේ බැංකුවේ ලාච්චුවේ දැන් සල්ලි තියෙන අපි කියන එක සංචිත කියලා. සංචිත රුපියල් 10000ක් තියෙනවා. ඔන්න ඔබ හිතන්න. බැංකුවේ මුලින්ම රුපියල් 10000ක් තැන්පත් කළාට පස්සේ බැංකුවේ රුපියල් 10000ක් දැන් සංචිත තියෙන මුදල් තියෙනවා. මේ පැත්ත තමයි මේ ලැබිලා වගකීම් බැංකුවේ වගකීම් මෙයාලට සල්ලි දෙන්න ඕන. ඉල්ලුම් තැන්පතු කරමු ඉල්ලන ඕනෑම වෙලාවක මේ 10000 දෙන්න ඕන. මේක තමයි වත්කම. දැන් බැංකුවේ සල්ලි තියෙනවා. දැන් මේ වාණිජ බැංකුවට අවශ්‍ය වෙනවා මේවා මෙහෙම තිබුණා කියලා වාණිජ බැංකුවට ලාභයක් නැහැනේ. වාසියක් නුත් නැහැනේ. වාණිජ බැංකුවට පුළුවන් වෙන්නේ මේ වත්කම් ටික ආයෝජනය කරන්න. එයාගාව තියෙන වත්කම් ආයෝජනය කරන්න ලාභදායී ආයෝජන මාර්ගවල. දැන් මා බැංකුව කල්පනා කරන රුපියල් 10000ම මම ණයට දෙනවා. ණයට දෙන්න පුළුවන් ණයට දීලා ආදායමක් උපයා ගන්න පුළුවන්. මෙයාලට පොලිය ගෙවන්නේ නැහැ. මේ ඉල්ලුම් තැන්පතුලා පොලියක් ගෙවන්නේ නැහැ. හිතන්න මේ 10000 100කට පොලියට දුන්නොත් බැංකුවට 100%ක ලාභයක් තියෙනවා. හැබැයි ඔබ දන්නවා වාණිජ බැංකුවක මේ පැත්ත ඒ කියන්නේ වගකීම් වලින් මේ පැත්ත තුලින් නිරූපණය කරන්නේ මහජනතාවගේ විශ්වාසය කොයිතරම් දුරට ආරක්ෂා කරනවද කියන එක. වාණිජ බැංකුවක තියෙන වගකීම් කියන විශ්වාසය කොයිතරම් දුරට ආරක්ෂා කළ යුතුද කියන එක මේ පැත්තේ තියෙනවා. ඒක මේ පැත්තේ කොච්චර දුරට විශ්වාසය ආරක්ෂා කරලාද කියලා තියෙන උදාහරණයක් කිව්වොත් මේ ඉල්ලුම් තැන්පතු කරු ඇවිල්ලා රුපියල් 10000 ගන්නකොට මේ 10000 ණයට දීලා තිබුණොත් මෙයාට දී ගන්න බැරි වෙනවා. සල්ලි නැහැ දෙන්නේ. ඒ නිසා බැංකුව ලාභය ලබන්න යනකොට ලාභදායකත්වය ගැන හිතනකොට මේ මහජනතාවගේ විශ්වාසය ආරක්ෂා කර ගැනීමත් හිතන්න ඕනේ. ඒ නිසා ශ්‍රී ලංකා මහ බැංකුව මේ සඳහා බැංකුවල මඟ පෙන්වීමක් කරනවා. ශ්‍රී ලංකා මහ බැංකුව කියනවා ඔයා ණය දෙන්න. වාණිජ බැංකුව ඔයා ණය දෙන්න. හැබැයි අනිවාර්යයෙන්ම ඉල්ලුම් තැන්පතු කරුව කිසියම් ප්‍රමාණයක් තැන්පත් කරා නම් ඒකෙන් 100 ගාණක් බැංකුවේ තියාගන්න. අපි ඒකට කියන නම ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය. අපි හිතමු 120යි කියන්නේ. ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 120යි. ඔන්න දැන් ඊළඟට එන වැදගත් කරුණ.
මොකද මේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයේ 20යි කියලා කියන්නේ. ඉල්ලුම් තැන්පත් කරුවෙකු වාණිජ්‍ය බැංකුවක කිසියම් මුදලක් තැන්පත් කරනවද ඒ මුදලෙන් 20%ක් මේ නීතිමය සංචිත අනුපාතය ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඒ මුදලෙන් 20%ක් සංචිත විදියට බැංකුවේ තියාගන්න. එතකොට මේ 10000ට 20% 2000යි 2000 බැංකුවේ තියාගෙන 2000 බැංකුවේ තියාගන්න ඕන. අන්න අපි කියන නීතිමය සංචිතය. නීතිමය සංචිතය අනිවාර්යයෙන්ම තියාගන්න මහ බැංකුවේ තමයි මේක තැන්පත් කරලා තියන්නේ. රුපියල් 2000. ඊළඟට මේකේ අධිසංචිතය නීතිමය සංචිතයට වඩා අධිසංචිතයක් තියෙනවා රුපියල් 8000. රුපියල් 2000යි මෙයාට 10000න් 2000 අනිවාර්යයෙන්ම තියාගන්න ඕන. ඊටු අධිසංචිතය පුළුවන් ණයට දෙන්න භාවිතා කරන්න. අධිසංචිත ණය දීම සඳහා භාවිතා කරන්න පුළුවන්. ඒක උනේ මූලික අවබෝධය අපි ගාව කියනවා. දැන් මේ බැංකුව තීරණය කරනවා ලාභදායකත්වය වැඩි කර ගැනීම අරමුණින් මේ අධිසංචිත ණයට දෙන්න. හරි මේ අධිසංචිත ණයට දෙන්න තීරණය කරනවා. දැන් අපි බලමු ණයට දුන්නාට පස්සේ මොකද වෙන්නේ කියලා. හිතන්න පුතේ කිසියම් ගනුදෙනුකරුවෙක් ඇවිල්ලා මේ බැංකුවේ අධිසංචිතයම ණයට අරගෙන යනවා. අන්න ඒ වගේ වෙලාවක මේ බැංකුවේ ශේෂ පත්‍රය කොහොමද සකස් වෙන්නේ කියලා බලමු. සමහර විට මේක එකපාරම තේරුම් ගන්න බැරි වෙවි. චෙක්පත් මගින් ගනුදෙනු කරන්නේ කෙසේද යන පිළිබඳ හරිය අවබෝධයක් නැත්නම්. සාමාන්‍ය මම ඒකත් ඒ උදාහරණත් එක්කම කියලා දෙන්නම්. කොහොමද මේ චෙක්පත් මගින් ගනුදෙනු වෙන්නේ කියලා. හරි. ඔන්න මෙහෙම. හිතන්න මේ බැංකුව තීරණය කළා රුපියල් 8000ක් ණයට දෙන්න. ඒ බැංකුව තීරණය කළා රුපියල් 8000ක් ණයට දෙන්න. මෙන්න මේ බැංකුවේ ශේෂ පත්‍රය කියලා මම ගන්නම්. ශේෂ පත්‍රය ඔහොම තියෙනවා. එතකොට මේකේ ඉල්ලුම් තැන්පතු තියෙනවා 10000ක ඉල්ලුම් තැන්පතු සංචිත තවවත් තියෙනවා 10000ක් සංචිත 10000ක් තියෙනවා. දැන් ගනුදෙනුකරුවෙක් ඇවිල්ලා මේ බැංකුවේ ණය අරගෙන යනවා. ණය චෙක්පතක් ලියා ගන්නවා. රුපියල් 8000ක්. රුපියල් 8000ක චෙක්පතක් ලියා ගන්නවා. ඔන්න පුතේ මෙතන හොඳට බලන්න. අපි මේකට කියන්නේ ශනික ශේෂ පත්‍රය කියලා. හොඳට අහගෙන ඉන්න මෙතනදී. ශනික ශේෂ පත්‍රය කියලා කියන්නේ ශනික ශේෂ පත්‍රය ණය දෙන්න කලින් ශේෂ පත්‍රය ශනික ශේෂ පත්‍රය කියලා කියන්නේ. ඒකෙදි මෙන්න මෙහෙමයි වෙන්නේ. දැන් මේ ගනුදෙනුකරුවට දුන්නේ චෙක් පතක්. මෙයාට දුන්නේ චෙක් එකක්. එයාගේ අතේ චෙක් එක තියෙනවා. අපි පොත්වල ලියලා තියෙනවා ණයට දුන්න 8000. ඒ නිසා දැන් අපි ගාව ලාච්චුව බැලුවොතින් අරයට චෙක් එකක් නෙදුන්නේ. ලාච්චුව බැලුවොතින් ලාච්චුවේ රුපියල් 10000ක් එහෙමම තියෙනවා. ඒ වගේම අපේ ණය පොත බැලුවොතින් ණය පොතේ මේ එක පුද්ගලයෙකු ණය දීලා තියෙන 8000. ණය ගැති කියලා වත්කමකුත් තියෙනවා රුපියල් 8000. ලාච්චුවේ 10000ක් තියෙනවා. ණය ගැති කියලා වත්කමක් රුපියල් 8000ක් තියෙනවා. ඒ මොහොතේ ශනිකව රුපියල් 18000ක් වත්කම් නිරූපණය කරනවා බැංකුවේ. ඒ වගේම දැන් මේ චෙක් එක මෙයාගේ අතේ තියෙන්නේ. මේ ගනුදෙනුකරුවා අතේ තමයි මේ චෙක් එක තියෙන්නේ. එයා මේ චෙක් එක ගිහිල්ලා එයාගේ බැංකුවට තැන්පත් කළාට පස්සේ මේ බැංකුවෙන් මේ බැංකුවට මේ මුදල් ට්‍රාන්ස්ෆර් වෙනවා. ඒතර මේ බැංකුවේ තියෙන සල්ලි ටික එතකොට තමයි අඩු වෙන්නේ. තවම අඩු වෙලා නැහැ. චෙක්පත නිෂ්කාශනය වෙනකන් තවම මුදල් අඩු වෙලා නැහැ. ඒ නිසා මේ බැංකුවට తాවකාලික වගකීමක් තියෙනවා. රුපියල් 8000ක. රුපියල් 8000ක తాවකාලික වගකීමක් තියෙනවා. මෙයාට දෙන්න ඕනේ. නිකන් తాවකාලිකව අපි හිතමු මේ ඉල්ලුම් තැන්පතු නෙමෙයි. වෙනත් වගකීමක් අඩ ගන්නවා. අපි දුන්න ණය නිවි වගකීමක් අඩ ගන්නවා.
B බැංකුවට දෙන්න ඕන B බැංකුවට දෙන්න ඕන B බැංකුව කියන්නේ මෙයාගේ බැංකුව B කියලා B බැංකුවට 80000ක් දෙන්න ඕන. එහෙනම් බලන්න 18000යි 18000යි පැහැදිලි 18000යි 18000ක් තියෙනවා. එහෙනම් ඔන්න ඔක තමයි ශනික ශේෂ පත්‍රය. නැත්නම් අපි කියනවා මේ ණය ලබා දීමට පෙර ශේෂ පත්‍රය. ඒගොල්ලෝ තුළ මේක අවධානයට ලක් කරන්නේ නැහැ ළමයි. නිසා මේකෙන් පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. සමහර මේක ඔබට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. මේක තේරුම් ගන්න මෙන්න මෙහෙම. ඒ කියන පුද්ගලයාට චෙක් පත ලැබුණේ 8000ක චෙක් පත. දැන් එයා ගාව චෙක් එක අතේ තියන්නේ හරියට. මෙයා චෙක් එක නැති කරගත්තොත් මෙයා චෙක් එක ඉරා ගත්තොත් මොනවා හරි කරගත්තොත් මේ අගරු චෙක් පත බවට පත් කරගත්තොත් මේ 8000 මෙයාට ගෙවන්නේ නැහැ. ඒතර මේ බැංකුවට සල්ලි ට්‍රාන්ස්ෆර් වෙනවක් වෙන්නේ නැහැ. එතකම් මෙයා චෙක් එක අරන් ගිහිල්ලා බැංකුවට දීලා සල්ලි ගන්නකම් ඒ බැංකුවේ දැන් තත්ත්වය මේක. ඒ බැංකුවේ සංචිත වල මොකොත් වෙන්නේ නැහැ. රාජ්‍ය දාම 10000 එන්නම තියෙනවා. මේක පිටුම් මාරහා දැන් ට්‍රාන්ස්ෆර් වෙන්නේ. රාජ්‍ය දාම 10000 එන්නම තියෙනවා. ඒ වගේම 8000ක් චෙක් පතක් ලියලා තියෙනවා මෙයාට. 8000ක් චෙක් පතක් මෙයාට ලියලා තියෙනවා. දැන් වත්කම් බැලුවම රාජ්‍ය සල්ලි ගණන් කරා 10000යි. මෙයාට ණය ගැති වෙන පොතේ 8000යි. හරි. ඒ වගේම දැන් මේ ණය දෙන්න ඕන මෙයාට තාම දුන්නේ නැහැ. මෙයාට තාම ණය දුන්නේ නැහැ. එයාගේ බැංකුව B බැංකුව. එයාට ණය දුන්නේ නැහැ. එයාට ණය දෙන්න ඕන වගකීමක් තියෙනවා. 8000ක වගකීමක් තියෙනවා. ඒ වගේම ඉල්ලුම් තැන්පත් තියෙනවා. 10000ක ඉල්ලුම් තැන්පත් මේ මුද්දලා ගෙනල්ලා 10000ක් තැන්පත් කරා. ඒ 10000ක වගකීම එහෙමම තියෙනවා. යනවා ශනික ශේෂ පත්‍රය මෙන්න මේ ආකාරයට නිරූපණය කරනවා. දැන් එහෙනම් අපි බලමු ඔන්න ඒ බැංකුවේ පළවෙනි ශේෂ පත්‍රය මේක. ඊළඟට ඒ බැංකුවේ දෙවනි ශේෂ පත්‍රය මේක. මේ ණය දීමට පෙර ශේෂ පත්‍රය, මේ ණය ලබා දුන් විගස ශනික ශේෂ පත්‍රය. ණය ලබා දුන් විගස ශනික ශේෂ පත්‍රය. දැන් නම් ඔන්ලයින් මම ගනුදෙනු සිදු වෙන නිසා මේ ප්‍රමාදය මෙහෙම වෙන්නේ නැහැ. නමුත් අපේ විෂය නිර්දේශය තුළ ළමයාට මේ අවබෝධය දිය යුතුයි කියන එක අවධාරණය කරලා තියෙනවා. එහෙනම් අපි මේක මේ වෙලාවේ උගන්වනවා. හරිද? ඊළඟ තුන්වෙනි අවස්ථාව තමයි දැන් මේ ණය ලබාගත්තු චෙක් පත. මේ ණය ලබාගත්තු චෙක් පත, ණය දුන්නු චෙක් පත මේ ණය ගත්තු පුද්ගලයා ගිහිල්ලා එයාගේ බැංකුවේ තැන්පත් කරා. අපි බලමු බැංකුව 4ක් විතර. ඔන්න දෙවෙනි බැංකුව. හරි. ඔන්න දෙවෙනි බැංකුව. ඊළඟ බැංකුව, තුන්වෙනි බැංකුව, ඊළඟ හතරවෙනි බැංකුව. ඔන්න මේ හතරෙදි අපි ඒ තත්ත්වය බලමු. මේ ළඟදී A බැංකුව, මේ ළඟදී B බැංකුව, මේ තමයි C බැංකුව, මේ තමයි D බැංකුව. මේ තමයි D බැංකුව. පැහැදිලිද? එතකොට මම ඔයාලට මේ පැහැදිලි කරන්න යන්නේ මේ හැම බැංකුවකම මේ තුන්වෙනි අවස්ථාවේ. A බැංකුවේ තුන්වෙනි අවස්ථාවේ වගේ තත්ත්වයකටපත් වුණාට පස්සේ ශේෂ පත්‍රය. එතකොට මෙතන ඉල්ලුම් තැන්පතු 10000ක් ආවා. මේ 10000න් 120ක් තියාගන්න ඕන සංචිත විදියට. 120ක් සංචිත විදියට තියාගන්න ඕන. ඒ අනුව මේකේ සංචිත ප්‍රමාණය දැන් 2000යි. දැන් ණය දීලා මේ බැංකුව දැන් ණය දීලා දැන් රාජ්‍යයේ සල්ලි නැහැ. මේ වගකීමත් ඉවර වෙනවා. ණය දුන්නාට පස්සේ මෙතනින් 8000ක් අඩු වෙනවා. ඒ වගේම මේ වගකීමත් ඉවර වෙනවා. తాවකාලිකව හටගත්තු වගකීමක් දැන් නැති වෙනවා. ඒ නිසා මේ 8000 අඩු වෙනාට පස්සේ මෙතන 2000යි. දැන් මේ වගකීමක් නැහැ. එහෙම ඉල්ලුම් දැන්පතු 10000. ඒ වගේම ණය දීලා තියෙනවා රුපියල් 8000ක් ණය දීලා තියෙනවා. එහෙනම් උදේ බලන්න රුපියල් 10000ක් වෙනවා. මේ පැත්ත මෙතනත් රුපියල් 10000ක් වෙනවා. ඔන්න ඊළඟට මේ 8000 ගිහිල්ලා B බැංකුවේ තැන්පත් කරනවා. ඉල්ලුම් තැන්පතු 8000 ගිහිල්ලා B බැංකුවේ තැන්පත් කරනවා. මේ සමස්ත බැංකු පද්ධතියටම මේ කියන තත්ත්වය අදාළයි. එයත් 120ක් තියාගන්න ඕන. එතකොට 8000ට 120ක් මොකද කියද? 8000ට 120ක් සංචිත විදිහට තියාගන්න ඕන. 8000ට 120ක් කියද? 1600ක ප්‍රමාණයක්. 1600ක් සංචිත. ඊළඟ ණය ලෙස දෙන්න පුළුවන්.
ණය ලෙස දෙන්න පුළුවන් කීයද? 6400 ප්‍රමාණයක් ණය ලෙස දෙන්න පුළුවන්. එහෙනම් බලන්න මෙතන 8000යි මෙතන 8000යි එකතුව මේ පැත්තෙත් 8000යි එකතුව 8000යි මේ B බැංකුවේ තුන්වෙනි අවස්ථාව තමයි මෙතන නිරූපණය කරලා තියෙන්නේ. දැන් අර 6400 කියනලා C බැංකුවේ තැන්පත් කරනවා. එතකොට මේ දෙකේ ඉල්ලුම් තැන්පත් ප්‍රමාණය 6400යි 6400ට 120ක් කීයද? 6400ට 120ක් කීයද? සංචිත ප්‍රමාණය 1 10ක් නම් 640යි. 600 දෙයක් 1200යි 1280. සංචිත ප්‍රමාණය 1280. ණය ප්‍රමාණය බලමු. මෙතන 6400යි මෙතනත් 6400යි 6400න් අඩු කරන්නේ 1280. බිංදුවයි 8යි 2යි 10යි එකක් ඉතිරි 3යි 1යි 4යි එතකොට 4යි ඊළඟට එකට 5120 හරිනේ 5120 අතලිය බිංදුවේ එකක් ඉතිරි 3යි 4යි හරි 5120 මේ 5120 ඊගාවට D බැංකුවේ තැන්පත් කරනවා වෙනත් ගණන් කරුවේ ඉල්ලුම් තැන්පතු විදියට දැන් එතන 5120යි මේ 5120 එනොත් 10ක් මේ 120ක් අනිවාර්යයෙන්ම මෙන්න මේ 120ක් ඒ බැංකුවත් තියාගන්න ඕන සංචිත විදියට එහෙනම් 512 කියලා දෙකක් නේ 500 දෙකක් 1000යි 12 දෙකක් 24යි 1024ක් තියාගන්න ඕන ඊට පස්සේ ණය ප්‍රමාණය අපි බලමු මේ පැත්ත 5120යි මෙතන 5120යි මෙතන 6යි 6 4 10යි එකක් ඉදිරි 3යි 9යි එකක් ඉදිරි බිංදුවයි ඊළඟ මෙතන 4096 ඔන්න ඔය අගයක් තියෙනවා 4096 වගේ අගයක් තියෙනවා right එහෙනම් පුතේ පැහැදිලිද මේක තමයි දැන් බැංකුව 4ක් දක්වා ගියාට පස්සේ තත්ත්වය බැංකුව 4ක් දක්වා ගියාට පස්සේ තත්ත්වය තමයි ඔය මේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය මම මෙහෙන් ලියන්නම් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය මම මෙහෙන් ලියන්නම් මේ බැංකු පද්ධතියේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 120යි. දැන් අපි බලමු මේ මුදල් මෙහෙම වෙලාද කියලා. තැන්පතු ප්‍රසාරණයක් වුණා. එහෙනම් දැන් අපි බලමු මුදල් මෙවීමක් වෙලාද කියලා. තැන්පතු ප්‍රසාරණයක් වුණා. අපි දැන් බලමු මුදල් මෙවීමක් වුණාද කියලා. පුතේ බලන්න. දැන් පසු මෙන්න මේ හතරම ගියාට පස්සේ බලන්න පුතේ මෙතන ඉල්ලුම් තැන්පතු දැන් 10000යි. අර අඩු 10000 මෙතන තියෙනවා. මේ බැංකුවේ ඉල්ලුම් තැන්පතු 10000යි. මේ බැංකුවේ ඉල්ලුම් තැන්පතු ප්‍රමාණය 8000යි. ඊළඟ මේ බැංකුවේ ඉල්ලුම් තැන්පතු ප්‍රමාණය 6400යි. මේ බැංකුවේ ඉල්ලුම් තැන්පතු ප්‍රමාණය 5120යි. පුතේ අපි දන්නවා මහජනතාව සතු කාසිහා නෝට්ටු ප්‍රමාණය දැන් මේ ආර්ථිකයේ 30000ක් කලින් තිබුණා. මහජනතාව සතු කාසිහා නෝට්ටු ප්‍රමාණය 30000ක් කලින් තිබුණා. දැන් තියෙන්නේ ඒකෙන් 10000ක් බැංකුව වලට දාපු නිසා මහජනතාව අතේ තියෙන කාසිහා නෝට්ටු තියෙන්නේ 20000යි. මහජනතාව සතු කාසිහා නෝට්ටු ප්‍රමාණය 20000යි. ඊළඟ මහජනතාව නමින් වාණිජ්‍ය බැංකුවල ඇති ඉල්ලුම් තැන්පතු ප්‍රමාණය පුතේ බලන්න මහජනතාව නමින් වාණිජ්‍ය බැංකුවල ඇති ඉල්ලුම් තැන්පතු ප්‍රමාණය මේ අවස්ථාව දක්වා 10000යි 18000යි මේකට මේක එකතු කරා 18000යි 24400යි 24400ට
5120 ඉගෙන පස්සේ 24000ට 5000 29000යි 24520යි බලන්න හරිද කියලා පුතේ 29520යි කොහොමද මම එකතු කරේ ඉල්ලුම් තැන්පතු ටික ඔක්කොම එකතු කරා දැන් බලන්න මුදල් මෙවීම කොච්චර වෙලා තියෙනද කියලා මුදල් සැපයීම M1 මුදල් සැපයීම මේ ආර්ථිකයේ M1 මුදල් සැපයීම දෙන්නේ 0.2 5යි 9යි 49520යි 49520යි එතන 49520 කියන්නේ පෙර මුදල් සැපයීම තිබුණේ මෙන්න මේ 30000ක් විතරයි පෙර මුදල් සැපයීම 30000 දැන් මුදල් සැපයීම 49520යි 49520යි එහෙමනම් බලන්න මුදල් සැපයීම වැඩි වෙලා ඔන්න ඕකට තමයි මේ මුදල් නැවීම කියලා කියන්නේ ඉල්ලුම් තැන්පතු ප්‍රසාරණය වීම නිසා මුදල් සැපයීම වැඩි වෙලා තියෙනවා ඔන්න ඕකට තමයි මේ මුදල් නැවීමේ ක්‍රියාවලිය කියන්නේ තවම දැන් ගේම් එක ඉවර නැහැ හරි දැන් ඔයාලට තේරෙනවා ඔන්න වාංශික මුදල් නැවීම කියන්නේ ඔච්චරයි ඔක තමයි මුදල් නැවීම කියන්නේ දැන් අපිට දැනගන්න ඕන මොකද මෙතන ඉඳ ගන්න අවශ්‍ය නිසා පොඩ්ඩක් මේක මකනවා හරි මම මේක ඇත්තට කරලා ලියන්නම් මේකේ තියෙන නීතිමය සංචිතය 2000යි අධිසංචිතය 8000යි මේ අධිසංචිත තමයි ණයට දෙන්න පුළුවන් දැන් අපිට බලන්න ඕන මෙන්න මෙහෙම එකක් මෙහෙම වෙලා මේ ABCD EF G එහෙම ගිහිල්ලා මේ බැංකුව වල මේ ඉල්ලුම් තැන්පතු ප්‍රමාණය ශූන්‍යයක් වෙනකම් බිඳුවක් වෙනකම් ගියොත් කොතරම් ප්‍රමාණයක් ණයමවන්න පුළුවන්ද කියලා අපි කියන බැංකුව සමතුලිත වුණාට පස්සේ මුදල් සැපයීම කියලා. බැංකුව සමතුලිත වුණාට පස්සේ දැන් බැංකු පද්ධතියේ ශේෂ පත්‍රය මේ A බැංකුව මේ B බැංකුව මේ C බැංකුව මේ D බැංකුව ඔහොම බිඳුවක් වෙනකම් ගියාට පස්සේ ඔක්කොම ශේෂ පත්‍ර ටික එකතු කරලා පස්සේ තත්ත්වය එකපාරම වෙන්න පුළුවන්ද? හරිම සරලයි. කොහොමද ගන්නේ? පුතේ මේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඇසුරෙන් අපිට ගණනය කරන්න පුළුවන් තැන්පතු ප්‍රසාරණ ගුණකය කියන එක. මේ වචන වලට නම් බය වෙන්න එපා. මේ මොනවද මේ තැන්පතු ප්‍රසාරණ ගුණකය? ඒක ගණනය කරන එක බෙදීම R කියලා. එක බෙදීම R. මේ R කියන්නේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයට. ඒ එක බෙදීම R කියන්නේ නම් මෙතන එක බෙදීම 120 වුණා ලියන්න පුළුවන් 0.2 කියලා. එක බෙදීම 0.2 කියලා ලියන්න පුළුවන්. එක 0.2 බෙදුවෙන් පස්සේ උත්තරේ 5යි එන්නේ. ඕක එහෙම ලියන්න විභාගයේ සඳහා ලකුණක් පින් කරනවා. ඒක එහෙම ලියන්න දැන් අපි අරමුණ මේ විභාගයට සූදානම් වීමනේ. විභාගයට උපකාරයක් කිරීමනේ. එතකොට ඔයාලා මේකට මම කෙටි ක්‍රමයක් කියන්නම්. හරි ලේසි. 120 නම් 100 බෙදන්න 20. කොහොමද? 100 බෙදන්න 20 අපිට තේරෙනවනේ ඒක. එතකොට 5. 150 නම් 100 බෙදන්න 50. අන්න එතකොට 2යි. 110 නම් 100 බෙදන්න 10යි. අන්න එතකොට 10යි. ඒක මනෝමය කරන්න. නමුත් ඔබ මේ සමීකරණය ලියලා තියන්න. ඔක ලියන්න ඕනේ සමහරවිට මොකද මම දන්නේ මේවා හොඳටම තේරුම් ගන්න පුළුවන් වුණා. මේ සමහරවිට මේක එක බෙදීම 0.2 කරගන්න බෑ. 120 0.2කට පවට පරිවර්තනය කරගන්න බෑ. එහෙනම් පොඩි අඩුපාඩු තියෙන සමහරවිට. හැබැයි ඔබට මේක හොඳටම තේරුම් ගන්න පුළුවන්. ඒ වගේ වෙලාවක මේක බෑකප් එකක් විදිහට තියාගන්න 100 බෙදන්න 20 5 විදිහට ගන්න පුළුවන්. right. දැන් එහෙනම් මොකටද ඔය 5? තැන්පතු ප්‍රසාරණ ගුණකය 5යි කියන්නේ පුතේ මේ බැංකුවේ ණය ලැබීම නැත්නම් මුදල් ලැබීම ඉවරුණාට පස්සේ මේ පළමු බැංකුව වගේ 5 ගුණයක් වෙනවා සමස්ත බැංකු පද්ධතියේ ශේෂ පත්‍රය. ඔන්න දැන් මම බැංකු පද්ධතියේ ශේෂ පත්‍රය මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කිව්වත් ඕකේ. බැංකු පද්ධතියේ ශේෂ පත්‍රය. ඒකේ ඉල්ලුම් තැන්පතු එහෙනම් කීයද මේ 10000 ගුණ කරන්න පුතේ 5න්. හරි ලේසි. පළමු බැංකුව 5න් ගුණ කරන්න.
10000 5න් ගුණ කරා. 10000 5න් ගුණ කරාම ඉල්ලුම් තැන්පතු එන්නේ ඒවි 50000. මෙහෙම ගිහිල්ලා බිඳුවෙන්කම ගියාට පස්සේ ඉල්ලුම් තැන්පතු 50000 ඒවි. සංචිතේවි මෙන්න මේ වගේ 5 ගුණයක්. ඒ කියන්නේ 2005 සංචිත 10000යි. ඊට පස්සේ ණය ඒවි 8000 වගේ 5 ගුණයක්. පළමු බැංකුව වගේ 5 ගුණයක්. එතකොට මෙතන ඒවි 40000. එහෙනම් මගේ පුතේ බලන්න මෙතන 50000යි. හරි. මෙතන බලන්න මෙතන 50000යි. ඔන්න ඔහොම තමයි බැංකු පද්ධතියේ ශේෂ පත්‍රය. බැංකු පද්ධතියේ ශේෂ පත්‍රය. අපිට මෙතන විශේෂ දෙයක් තියෙනවා බලන්න. ඒ තමයි මෙන්න මේක. මේ ආරම්භක බැංකුවේ ඉල්ලුම් තැන්පතුව 10000. මෙන්න මේක තමයි නිතරම බැංකු පද්ධතියේ සංචිත වෙන්නේ. අර සල්ලි ටික තවම සුරක්ෂිතව තියෙනවා. සංචිත විදියට සුරක්ෂිත වෙලා තියෙනවා. මේ 10000 තමයි මෙතන තියෙන්නේ. හරි ඒක පොඩ්ඩක් නිකන් මතක තියාගන්න. සමහර ලාදී වගේ දෙන්නකොත් අවශ්‍ය වෙන්න පුළුවන්. දැන් ඊළඟට අර බැංකු 4 අවස්ථාවේදී කතා කරේ. බැංකු 4 අවස්ථාවේදී කතා කරේ. දැන් පුතේ අපි කතා කරන්න යන්නේ මේ බැංකු පද්ධතිය සමස්ත බැංකු පද්ධතියම මේ ප්‍රසාරණය වෙලා A B C D ඔහොම දිගටම ගියාට පස්සේ කොහොමද ශේෂ පත්‍රයේ නැත්නම් මුදල් සැපයීම වෙන්නේ කියලා හොඳට අවධානයෙන් අහගෙන ඉන්න. වැදගත් විෂය කවරක් මම මේ කතා කරන්නේ යන්නේ. හරි වැදගත් විෂය කවරක් මම මේ කතා කරන්නේ යන්නේ. මම මෙතන මතක ගන්නම් ඉඩකඩ සීමිත නිසා මේ අවස්ථාව හතරට දාලා මෙන්න ඕනම අවශ්‍ය කෙනෙක් සටහන් කරගෙන තියාගන්න වීඩියෝ මේ වෙලාවේදී පෝස්ට් කරලා මම මේ ටික මතනවා. හරිනේ මේ ටික මතනවා. දැන් ඔන්න පසු තත්වයේ පෙර ඔන්න දැන් පසු මුදල් සැපයීම මහජනතාව සතු කාසියා නෝට් නැත්නම් ව්‍යවහාර මුදල් ප්‍රමාණය 30000 10000 බැංකු පද්ධතියට යවුවා. එහෙනම් ඒක 20000. ඊළඟට මහජනතාව නමින් වාර්ෂික බැංකුවලදී ඉල්ලුම් තැන්පතු ප්‍රමාණය මෙන්න මේක ණයමේ ක්‍රියාවලිය අවසානයේදී 50000. එහෙනම් මෙතන එනවා M1 මුදල් සැපයීම 70000. මෙන්න මෙතන මාර වැදගත් දැනුමක් තියෙනවා. පුතේ පෙර මුදල් සැපයීම 30000යි. පසු මුදල් සැපයීම 70000යි. එහෙනම් කීයකින්ද වැඩි වෙලා තියෙන්නේ? මේ පෙර තත්ත්වයේ ඉඳලා මෙන්න මෙතෙන්ට වෙනකම් වැඩි වෙලා තියෙන්නේ 40000කින්. කොහේ 40000? මෙන්න තියෙනවා. පුතේ එහෙනම් මෙන්න මේකට අපිට කෙලින්ම කියන්න පුළුවන් මේ 40000ට මුදල් සැපයීම වැඩි වෙන ප්‍රමාණය මුදල් සැපයීම වැඩි වෙන ප්‍රමාණය මේක නෙමෙයි. සමහර අය මේක ගන්න. මේක වැරදි. මේක නෙමෙයි. මුදල් සැපයීම වැඩි වෙන ප්‍රමාණය 50000 නෙමෙයි පුතේ. අපි මේ උදාහරණෙත් එක්ක බැලුවොත් අපිට ඉතාම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්. පෙර මේ ක්‍රියාවලියට පෙර මුදල් සැපයීම 30000යි තිබුණේ. දැන් මුදල් සැපයීම 70000. එහෙනම් වැඩි වෙලා තියෙන්නේ 40000. එහෙනම් මුදල් සැපයීම වැඩි වෙන ප්‍රමාණය 40000. පැහැදිලිනේ? right. ඔන්න ඔය තමයි ඉතාම සරල වාණිජ බැංකු ණයමේ ක්‍රියාවලිය. හරිනේ. දැන් මේක ඔන්න ඔය වගේ සරල විෂය කරුණක් තමයි තියෙන්නේ මෙතන. දැන් මේකේ උපකල්පන මොනවද? අපි ඊළඟට කතා කරමු මේකේ උපකල්පන මොනවද කියලා. අපි මේකේදී උපකල්පනය කරනවා මේක සිද්ධියක් වෙන්න නම් මේක උපකල්පනයක් තමයි මේ ණය සඳහා ඉල්ලුමක් තියෙන්න ඕන. මේ ණය වගේ මේ ණය සඳහා ඉල්ලුමක් තියෙන්න ඕන. බැංකු ණය සඳහා ඉල්ලුමක් තිබිය යුතුයි. ඒ වගේම වාණිජ බැංකු අධිසංචිත පවත්වාගෙන යන්න බෑ. සම්පූර්ණම නීතිමය සංචිතය විතරක් තියාගෙන ඔක්කොම ටික ණයට දෙන්නවා.
බැංකුව අධිසංචිත පවත්වාගෙන නොගත යුතුයි. බැංකුව අධිසංචිත පවත්වා නොගත යුතුයි. ඊළඟට මේ වාණිජ බැංකු පද්ධතියෙන් පිටතට ගියොත් ඉතිරි කිරීමේ බැංකුවක් බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වෙනත් මූල්‍ය සමාගමක් ලියාපදිංචි මූල්‍ය සමාගමකට ගියොත් මේ ක්‍රියාවලිය මෙහෙම සිදු වෙන්නේ. ඒ නිසා වාණිජ බැංකු පද්ධතියෙන් පිටතට මුදල් ගලා ඒම සිද්ධ වෙන්නේ නැහැ. වාණිජ බැංකුවෙන් පිටතට මුදල් ගලාගෙන යාම සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම ඊළඟ උපකල්පනය තමයි මේ පළමු තැන්පතු ආවට පස්සේ අලුතින් තැන්පතු එකතු වීමක් හෝ පළමු තැන්පතු ආවට පස්සේ අලුතින් තැන්පතු එකතු වීමක් හෝ තැන්පතු ඉවත් කර ගැනීමක් සිදු වෙන්නේ නැහැ. ඔන්න ඔය උපකල්පන හතර ප්‍රධාන වශයෙන් අපි සැලකිලා දක්වනවා. මොකද මේ උපකල්පන හතර ණයවලට ඉල්ලුමක් තියෙනවා. ණයවලට ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම බැංකුව අධිසංචිත පවත්වාගෙන යන්නේ නැහැ. බැංකුව අධිසංචිත පවත්වා නොගත යුතුයි. ණය සඳහා ඉල්ලුමක් පැවතිය යුතුයි. බැංකුව අධිසංචිත පවත්වා නොගත යුතුයි. ඊපස්සේ මේ වාණිජ බැංකු ක්‍රියාවලියෙන් පිටතට මුදල් ගලාගෙන යාමක් සිදු නොවේ. වාණිජ බැංකු වලින් පිටතට මුදල් ගලාගෙන යාමක් සිදු නොවේ. ඒ වගේම මේ පළමු තැන්පතෙන් පස්සේ අලුතින් මුදල් ගලාගෙන යාමක් හෝ මේ තැන්පත ඉවත් කර ගැනීමක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම මේ ලැබුණු සම්පූර්ණ ණය මුදල ගිහිල්ලා වෙනත් බැංකුවක තැන්පත් කරනවා. ඒකත් උපකල්පනයක් විතර ගන්න පුළුවන්. සම්පූර්ණ ණය මුදල ගිහිල්ලා වෙනත් බැංකුවක තැන්පත් කරනවා. ඉතින් ඔන්න ඔයගේ අවස්ථාවකදී මෙන්න මේ වාණිජ බැංකු මුදල් නෙමෙයි ක්‍රියාවලිය මේ ආකාරයෙන්ම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඔන්න උපකල්පන මත පදනම් වෙලා තමයි මේක සාකච්ඡා කරන්නේ. ඒතර මේ තමයි මූලික අවස්ථාව. ඊට පස්සේ නම් මෙතනින් එහාට පොඩි විෂය කරුණකට කරුණු දෙකකට අවධානය යොමු කරන්න. එකක් තමයි මේ තනි බැංකුවකට මුදල් නැවිය හැකිද කියන ප්‍රශ්නය. මේකෙදි බොහොම සියුම් අවධානය යොමු කළ යුතු විෂය කරුණක්. තනි බැංකුවට මුදල් නැවිය හැකිද? ළමයෙක් කියන හැකි කියලා මම කියන ඒ ළමයාත් හරි. ළමයෙක් කියලා නොහැකි කියලා මම කියන ඒ ළමයාත් හරි. හැබැයි 50% හරි. තනි බැංකුවකට මුදල් මවන්න හැකි කියලා ළමයා මුදල් මවන්න පුළුවන් කියලා ළමයා මෙන්න මෙහෙමයි හිතන්නේ. අපිට ඉගෙනුවා සමස්ත වාණිජ බැංකු පද්ධතියම එක බැංකුවකින් විතරක් සමන්විත වෙනවා. අපි හිතමු ලංකාවේ තියෙන්නේ ලංකා බැංකුව විතරයි. සමස්ත වාණිජ බැංකු පද්ධතියම ලංකා බැංකුව විතරයි. එක බැංකුවකින් විතරක් සමන්විත වෙලා තියෙනවා නම් අන්නේ තනි බැංකුවකට මුදල් වැයීම කරන්න පුළුවන්. ඒතර සංස්ථ ආර්ථිකෙම එක බැංකුවයි තියෙන්නේ. ඊළඟ අවස්ථාව තමයි තනි බැංකුවකට මුදල් වැයීම නොහැකිද? තනි බැංකුවකට මුදල් වැයීම නොහැක. ඒ කොහොමද? මේ වාණිජ බැංකු පද්ධතියේ බැංකු කිහිපයකින් සමන්විත වෙලා තියෙනකොට තනි බැංකුවකට විතරක් මුදල් වැයීම කරන්න බෑ. මුදල් වැයීම කරන්න බෑ. ඔවුන්ට කරන්න පුළුවන් අධිසංචිතේ ණයට දෙන එක විතරයි. නැවතත් මම විශේෂයෙන් කියන්න තනි බැංකුවකට මුදල් මවන්න පුළුවන් වෙන්නේ සමස්ත වාණිජ බැංකු පද්ධතියම එක බැංකුවකින් සමන්විත වෙලා තියෙනවා නම් විතරයි. එහෙම නොමැති අවස්ථාවලදී බැංකු පද්ධතිය වාණිජ බැංකු කිහිපයකින් සමන්විත වෙලා තියෙනවා නම් ඒ බැංකු පද්ධතිය තුළ කටයුතු කරන තනි බැංකුවකට මුදල් වැයීම කරන්න බෑ. පැහැදිලිනේ? right. එහෙනම් ඔන්න ඔය ටික තමයි මම අද අවධාරණය කරන්න ගත්තේ. මේ දැනුම ඇසුරෙන් පොඩි එකම එක ප්‍රශ්නයක් මේකේ ෆාස්ට් පේපර්ස් ටික සහ අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන එක අපි ඊළඟ වීඩියෝ එකේ මුදල් වැයීම ඊළඟ වීඩියෝ එකේ එන්නම්. නමුත් මේ බහුතරයක් බහුල වහන ප්‍රශ්නයක් මම කියන්නම්. මේ සම්බන්ධව එක ප්‍රශ්නයක් විතරක් අරගෙන මම පොඩි සාකච්ඡාවක් කරන්නම්. ඒක ඔබට පුළුවන් මේ ඉගෙනගත්තු දැනුම කොහොමද භාවිතා වෙන්නේ කියන එක පොඩ්ඩක් බලන්න. ඉතින් මුදේ මෙන්න මෙහෙම බොහොම සරල උදාහරණයක්. ඉතින් මෙන්න මේ වාට දෙනවා වාණිජ බැංකුවක් මෙන්න මෙහෙම. වාණිජ බැංකුවක ශේෂ පත්‍රයක් දෙනවා. ඉල්ලුම් තැන්පතු තියෙනවා 20000ක්. ඊළඟට සංචිත තියෙනවා 5000ක්. ඊළඟට ණය තියෙනවා රුපියල් 15000ක්.
මේක ඔන්නෝම එකක් දීලා ඔයගෙන් අහනවා. ඔය එකක් දීලා ඔයගෙන් අහනවා. මේ බැංකුවේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 10% කියන්නේ මේ බැංකු පද්ධතියේ රෝමිලක්කම එක අහනවා. මෙම බැංකුවට ලබා දිය හැකි උපරිම ණය මුදල මෙම බැංකුවට ලබා දිය හැකි උපරිම ණය මුදල කීයද කියලා. ඊටම සරලයි. පුතේ මේ බැංකුවේ 20000න් 10%ක් මේ සමස්ත බැංකු පද්ධතිය තුළ කටයුතු කරන තනි වාණිජ බැංකුවක් කියලා හිතන්න. එහෙම ගානේ අනිවාර්යෙන් නිශ්චිතවම දෙනවා. සමස්ත බැංකු පද්ධතිය තුළ කටයුතු කරන එක්තරා වාණිජ බැංකුවක්. මෙයා තියාගන්න ඕන 20000ක් නීතිමය සංචිතයේ විදියට රුපියල් 10000යි. අධිසංචිත තියෙනවා මේ 5000 ඇතුලේ එහෙනම් 20000න් 10ක් නේ 2000යි. අධිසංචිතයේ තියෙනවා 3000ක්. එහෙනම් බැංකුවට ලබා දිය හැකි උපරිම ණය මුදල කීයද? මේ බැංකුවට ලබා දෙන්න පුළුවන් උපරිම ණය මුදල තමන්ගේ අධිසංචිතය විතරයි. අන්න එහෙම හිතන්න. එහෙනම් මේ බැංකුවට ලබා දෙන්න පුළුවන් උපරිම ණය මුදල රුපියල් 3000. ඊළඟට අහනවා මෙම බැංකු පද්ධතියට අලුතින් ලබා දිය හැකි උපරිම ණය ප්‍රමාණය. මේ බැංකු පද්ධතියට අලුතින් ලබා දිය හැකි උපරිම ණය ප්‍රමාණය. එහෙනම් ඒක හොයන්න පුළුවන් අපිට පුතේ. මෙන්න මේ අධිසංචිතය ගුණ කරන්න තැන්පතු ප්‍රසාරණ ගුණකය. මම කියව 10 නම් ඊටම ලේසි 110න් බෙදන්න. තැන්පතු ප්‍රසාරණ ගුණකය 10යි. අධිසංචිතය 3000යි. එන මේ බැංකුවට අලුතින් ලබා දිය හැකි උපරිම ණය මුදල රුපියල් 30000යි මේ බැංකු පද්ධතියට. මේ බැංකු පද්ධතියට අලුතින් ලබා දිය හැකි උපරිම ණය මුදල රුපියල් 30000යි. ඉතින් ඕනෝක තමයි අපි මේ කතා කරන විෂය දැනුම බහුල විභාගෙදී සාකච්ඡා කරලා දෙන ආකාරය. ඊට අමතරව මේකෙන් රුපියල් 10000ක් ඉවත් කරගත්තා නම් ඒක කොහොමද බලපාන්නේ? ඉල්ලුම් තැන්පතු 10000ක් අඩු වෙනවා. 10000ක් ඉවත් කරගත්තා නම් කොහොමද බලපාන්නේ? ඉල්ලුම් තැන්පතු 10000ක් අඩු වෙනවා. ඊළඟ මේ ඉල්ලුම් තැන්පතු වලදී ප්‍රාග්ධනය මේ පැත්තේ සුරකුම්පත් ඒ වගේ දීලා තියෙන පුළුවන්. ඒව දුන්නත් බය වෙන්න එපා. මේ ඉගෙන ගන්නකො එහෙමමයි. ඒව වෙනස් වෙන්නේ නැත. සුරකුම්පත් ඉල්ලුම් තැන්පතු භාණ්ඩාගාර විපත් එක ගොඩක් දෙන්න පුළුවන්. ඒව දුන්නට බය වෙන්න එපා. මේ ක්‍රියාවලියමයි එහෙන් සිදු වෙන්නේ. ඉතින් ඔන්නෝම තමයි අපිට ඉගෙන ගන්න තියෙන්නේ. එහෙනම් පුතේ අද දවසේ අපි කතා කරේ වාණිජ බැංකු ණය වැයීමේ ක්‍රියාවලිය. ඉදිරි වීඩියෝ එකකින් මේ සම්බන්ධව තියෙන පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු ලබා දෙන ආකාරය මම ඔබට පැහැදිලි කිරීමක් කරන්න. ඉතාම සරලයි. මේ වීඩියෝව කීප වාරයක් නරඹන්න ඔබට මේ ණය වැයීමේ ක්‍රියාවලිය ගැන ගේමක් නැතුව කරගන්න පුළුවන්. එහෙනම් අද දවසේ වැඩ තුන ඉවරයි. හැමදිනටම සුබ දවසක් වේවා.